ඉතා ප්‍රීතිමත් අභිමුඛයකයි සිටින්නේ. හාලෙලූයා. මොකද අපි හැම මොහොතකම ඉස්සලා අපි ගායනා කරා දිය සොයනා ඕපෝරේ කුසේ. මොකද අපි හැම මොහොතකම කිතුණු වශයෙන් අපි හොයන්න ඕනේ දෙවියන් වහන්සේගේ අභිමුඛයයි. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛය තමයි අපිට නිදහස තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ අභිමුඛය තමයි අපිට ප්‍රීතිය තිබෙන්නේ. ඒකයි දාවිද රජතුමා කිව්වේ ස්වාමීනි මට වහන්සේගේ ගෘහයේ දොරටුපාලෙක් වෙලා ඉන්න තියෙනවා නම් ඒක ඉතාමත් වටිනවා. මම ආසයි වහන්සේගේ ගෘහයේ දොරටුපාලෙක් වෙන්න. මොකද උන්වහන්සේගේ අභිමුඛය. ඥානදර සහෝදරයා උදෑසන අපි සුදු ලිවිල්ලේ පෙරලා ගමු දෙකලේකම් පොතට. පරණ කිව්සම දෙකලේකම් 6 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදේ 572 වෙනි පිටුව සමහර බයිබල් වල එතන සඳහන් කරලා තියෙනවා ඊශ්‍රායල්ගේ තිබූ ස්වාමින් වහන්සේ ස්වර්ගයේ පොළවේ ඔබට සමාන දෙවි කෙනෙක් නැත. අපි ආඥා කරනවා. සියලු බල ඇති සදාකාලික කරුණාවන්ත දෙවි ඥානෙනි අපි මේ දැසන වහන්සේගේ පාමුල සිටිනවා. අපගේ ගැනුම්කාර ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඥානෙනි මුතු දැසන වහන්සේගේ වචනය තුල ඔබ ප්‍රකාශ වෙන්න කතා කරන්න වචන තේරුම් ගන්න දැනගැනීම දෙන්න. වචනය අසන්න ආලේප කරන්න. අසන වචන ක්‍රියාවට නගන්න යටහත්කම් කීකරුකම් දෙන්න. ස්වාමීන් වහන්සේ සෙනග ඔබට බාර දෙන අතරම ඔබ සෙනග බාර වෙනවා. කතා කරන්න. සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රියාදර සහෝදරයන් සහෝදරියන් ඊශ්‍රායල්ගේ දිවූ ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ පොළොවේ ඔබට සමාන වූ දෙවි කෙනෙක් නැත. කවුද මේ දේ කිව්වේ? සලමන් රජතුමා. සලමන් රජතුමා තමයි දෙවියන් වහන්සේට මේ දේ කිව්වේ. මොකද ඒ තාත්තගේ තිබිච්ච ආభాෂය සලමන් රජතුමාට තිබුණා. ඔව් ඊළඟ කියනවා ඊශ්‍රායල්ගේ දෙවෝ ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ පොළොවේ ඔබට සමාන දෙවි කෙනෙක් නැත. උන්වහන්සේට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනායි ඔබ ඉදිරියේ තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නා වූ දෙවියන් වහන්සේට සමාන දෙවි කෙනෙක් නැහැ. සිටින්නාවද මතු සිටින්නාවද එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ. නමුත් මේ සැබෑ එකම දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ වෙන්න නම් ඉතින් කියනවා ඔබ වනායි ඔබ ඉදිරියේ තමුන්ගේ මුළු සිතින් ඇසිරෙන්නා වූ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි මුළු සිතින් හැසිරෙන්න ඕනේ. අපි ලියවිලේ තිබෙන උදාහරණ දෙවියන් වහන්සේ තුල මුළු සිතින් හැසිරුණා වූ මනුෂ්‍යයන් ගැන. එක්කෙනෙක් ඇවිල්ලා ඒනොක් අපිට මුලින්ම හමු වෙන්නේ ඕවයි. උපත් පස්වෙනි පරිච්ඡේදය තුල ඕව හමු වෙනවා. ඕගෙන සඳහන් කරනවා දෙවියන් වහන්සේ සමග හැසිරුණා. දෙවියන් වහන්සේ ඕව ගබ්බෙමින් ඕව තවත් දුටුවේ නැහැ. ඒ දෙවියන් වහන්සේ සමග හැසිරුණා. ඊට පස්සේ අපි උපත් 6 වෙනි පරිච්ඡේදයට එද්දී අපිට හමු වෙනවා නෝවගේ චරිතය. නෝවගේ සඳහන් කරනවා ඒ අධර්මිෂ්ඨ පරම්පරාව තුල ඒ අධර්මිෂ්ඨ ලෝකයේ තුල නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණා. නිකන් හිස්වීමනේ මොනවද දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියලා කියන්නේ? ඥාන සමුද්‍රය දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියන්නේ උන්වහන්සේ තුල ජීවත් වීම. ජේසුස් වහන්සේ ගෝලෝ 12 දෙනා තෝරාගත්තේ කුමකටද? උන්වහන්සේ සමග සිටින පිණිස. ලියවිලි සඳහන් කරන උන්වහන්සේ සමග සිටින පිණිස උන්වහන්සේ ගෝලෝ 12 දෙනෙක් තෝරාගත්තා. අද දෙවියන් වහන්සේ නුඹමාව කැඳවල තිබෙන්නේ කුමකටද? උන්වහන්සේ සමග සිටින පිණිස. එනම් දෙවියන් වහන්සේට සමාන දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ පමණයි සර්ව බලධාරී වූ එකම දෙවියන් වහන්සේ.
නමුත් නම් කියනවා ඔබ වනායි ඔබ ඉදිරියේ තමුන්ගේ ප්‍රස්තින් හැසිරෙන්නා වූ ඔබගේ මෙහෙකරුවන් සමග. දැන් මෙතන සමාන කර දෙන මෙහෙකරුවන්. මෙහෙකරුවෝ කියන්නේ උන්වහන්සේට සේවය කරන අය පමණක්ද නැහැ. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරේ අදාහගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න උන්වහන්සේ බලය දුන්නා. ඒ බලය දුන්නා හැම කෙනෙක්ම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෙක්. ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල රාජකීය පූජකයෝ. එනම් කියනවා මේකරුවන් සමග කිව්සුමත් කරුණාවක් පවත්වනසේක. අපි මුළු සිතින් ස්වාමීන් වහන්සේ සමග හැසිරෙනවා නම් උන්වහන්සේගේ කිව්සුමත් කරුණාවක් අප සමග උන්වහන්සේ පවත්වනවා. මොකද කිව්සුම? කිව්සුම මොකද්ද? මොකද පරම කිව්සුම කියලා දෙයක් තිබුණා. ඒ පරම කිව්සුම ඇවිල්ලා අලුත් කිව්සුමේ ඡායාව. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට පුරුද්දක් දුන්නා මම නුඹලා සමග අලුත් කිව්සුමක් කරනවා. ඒ කිව්සුම ඇවිල්ලා කාන්තාරේදී මා නුඹලා සමග කළා වූ කිව්සුම හාකාර සමාන දෙයක් නොවේ. ඉතින් කියනවා මාගේ ව්‍යවස්ථාව නුඹලාගේ සිත් තුළ ලියන ලද කිව්සුම. ඒ කිව්සුම තමයි අලුත් කිව්සුම. මම විතර කියන දෙයක් තමයි ප්‍රියවද සහෝදර සහෝදරි මේ අලුත් කිව්සුම තුළ සිටින අපි ඇවිල්ලා කොතරම් ජයග්‍රහණයකද කොතරම් වාසනාවන්තද කොතරම් ප්‍රීතිමත් සෙනගක්ද. මොකද මේ ක්‍රිස්තුස් වහන්සේ අප සමග කළා වූ කිව්සුම. ඒ කිව්සුම කලේ කවදද? ඒ කිව්සුම කලේ මහ බ්‍රහස්පතින්දා. ආත්ම මනුෂ්‍ය පවත්වන මහ බ්‍රහස්පතින්දා. මේ මහ බ්‍රහස්පතින්දා තමයි උන්වහන්සේ ගෝලයන්ගේ පාද සෝදලා උන්වහන්සේ යටහත්කම උන්වහන්සේ සංකේතයක් කොට පෙන්වලා උන්වහන්සේ රොඩි රැගෙන ස්තුති කොට කළා. මේක නොබලා උදෙසා දෙන්නෝ මාගේ ශරීරය. උන්වහන්සේ කුසලානයක් ගැන මේ කුසලාන මාගේ පීඨවන අලුත් කිව්සුමය. මෙන්න එදා තමයි කිතුණුව වන අපි ජයග්‍රහණයට ඇතුල් වුණේ. අපි කියන උන්වහන්සේ කුරුසෙද අපිට ජයග්‍රහණය දුන්නා. ඔව්. නමුත් අපි ජයග්‍රහණය ආරම්භ වුණේ කවදද? ජයග්‍රහණය ආරම්භ වුණේ උන්වහන්සේ අලුත් කිව්සුම පිළිපදපු දවසේ. අලුත් කිව්සුම පිළිපදපු දවසේ තමයි අපි ජයග්‍රහණයට ඇතුල් වුණේ. ප්‍රියවද සහෝදරයෝ සහෝදරි ක්‍රිස්තුස් වහන්සේ මේ කිව්සුම ස්ථිර කරන්න උන්වහන්සේ කුරුසේ මත උන්වහන්සේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ ජීවිතේ කුරුසේ මත පූජා කරලා උන්වහන්සේ අපිට විරුද්ධව තිබුණා වූ ලියවිල්ල උන්වහන්සේ මකලා ඒක අවලංගු කරලා කුරුසේ කර්ණකටගෙන අපිට ජයග්‍රහණය දුන්නා. අපි තාමත් ජයග්‍රහණය සෙනගා. මේ කිව්සුම තුල පරම කිව්සුම තුල තිබුණා වූ සියලු ශාප වලින් අපිව නිදහස් කළා. ගොඩාක් මොන සම්මාදයක් දෙන්න. පරම කිව්සුම තුල තිබුණා වූ සියලු ශාප වලින් අපිව නිදහස් කළා. අද කිතුණුවේ ඇවිල්ලා ශාප ලක්ෂණයක් නෙමෙයි. නමුත් කිතුණුව තාම ශාපෙට ඇතුල් වෙනවා. ඔවුන්ගේ තිබෙනා වූ නොදන්නාකම එකක්. නමුත් ඔවුන් එකක් ඇවිල්ලා අකීකරුකම. මොකද මනුෂ්‍යයා ශාපෙට ඇතුල් වෙන එකක් නොදන්නකම තුල එකක් ඇවිල්ලා අකීකරුකම තුල. මොකද ලියවිලි සඳහන් කරනවා පරණ කිව්සුම තුල මෝසස් කර්ණකොටගෙන දෙවියන් වහන්සේ ඒ භාෂා ගෙනසින් කඳ පිට දුන්නා ආශිර්වාද සහ ශාප. ඒ ශාප කොටස තමයි උන්වහන්සේ කුරුසේ ඇනගහලා අවලංගු කරලා දැම්මේ. එතකොට ඒ අවලංගු කරලා තිබුණත් මනුෂ්‍ය ශාපෙට ඇතුල් වෙන්නේ කොහොමද? මොකද බයිබලයේ සඳහන් කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව පිළිගන්න තුරු මනුෂ්‍ය පරම්පරාව 4ක ශාපයකට
අයිති වෙලා සිටිනවා. ඒක තමයි නේමියා පවුල හදන්න යන්න ප්‍රථමයෙන් ඔව් නිරහාරව ඉඳලා ඔව් පසුතැවිලි වෙනවා. ස්වාමීනි මගේ මුතුන් මිත්තෝ ඔබ වහන්සේට විරුද්ධව පව් කරලා ඔබ වහන්සේගේ සිත විදවලා තිබෙනවා. ස්වාමීනි මුතුන් මිත්ත කරපු පව් වලට සමාන වෙන්න. ඔබ නේමියාගේ පොත කියවලා බලන්න. මුතුන් මිත්තෝ පරම්පරා හතරක ශාපය. සමහර වෙලාවට අපි මේක දැනගෙන අපි සමාන වෙලාවට කුමක්ද කරන්නේ? අපි ආගමික චාරිත්‍ර සම්ප්‍රදායන් අපේ ආගමික මනස තුල තාම අපි මේ ශාපයට ඇතුල් වෙලා සිටිනවා. ඒ හේතුව ඒක තමයි අකීකරුකම. මනුෂ්‍යයා නොදැනුවත්ව ශාපයකට ලක් වෙලා ඉන්නවා. තවත් මනුෂ්‍යෝ අකීකරුකම නිසා ශාපයට ලක් වෙලා සිටිනවා. අකීකරුකම කියලා කියන්නේ දේව වචන තුල තිබෙනා වූ දේ කීකරුකම ඇතුව ඒක පිළි අරගෙන ඒක නිදහස් වෙන්නේ නැතුව ශාපයට ලක් වෙලා සිටිනවා. ඒ නිසා ප්‍රියදර සහෝදරයා සහෝදරි අපි තාමත් ජයග්‍රහක සෙනඟ අද අපිට විරුද්ධව ශාප නැහැ. අද අපි ශාපලත් සෙනඟක් නෙමෙයි. අපි අද ඇවිල්ලා ආශිර්වාදලත් සෙනඟක්. ඒක තමයි සුදු පාළුතුමා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන්නේ. මොනවද කියන්නේ? එයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නම් දැන් දඬුවමටපත් කිරීමක් නැත. නොබවත් භාවතක් දඬුවමටපත් කරන්න බෑ. මොකද ඒ රෝම පොතේ නම් කියනවා දෙවියන් වහන්සේ කැඳවුණු ලැබුවන්ට වරද තබන්නේ කවුද? වරද තබන්නේ කවුද? කාටවත් වරද තබන්න බෑ. ඒ හේතුව ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නම් දැන් දඬුවමටපත් කිරීමක් නැත. මක්නිසාද උන්වහන්සේගේ ආත්මය වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණයද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. හොඳ ප්‍රසන්නතාවයක් දෙමු. පාපේද මරණයද ව්‍යවස්ථාවෙන් අපව නිදහස් කළා තිබෙන්නේ. පාපේ කුලිය මරණයයි. රෝම 6:22 නම් කියනවා පාපේ කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වහන්සේගේ දීවනාව නම් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයයි. අද අපිට පාපේ කුලිය මරණේ නැහැ. අපි ස්වාමීන් වහන්සේ සමග ගමන් කරනවා නම් මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ තුල ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන අය ගැනයි. හැසිරීමෙන් පිටින් සිටින අය ගැන නොවේ. ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන අයව දැන් වරදටපත් කිරීමක් නැහැ. වරද තබන්න බෑ. මොකද අපිට විරුද්ධකාරයෙක් සිටිනවා. ඕන කියනවා වරද තබන්න. වරද තබන්න. මොකද හැම මොහොතකම දෙවියන් වහන්සේ ඉදිරියේ වරද තබනවා. දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයන්ට විරුද්ධව. සුද්ධවන්තයෝ කියන්නේ මැරිච්ච අය නෙමෙයි. සුද්ධවන්තයෝ කියලා කියන්නේ ජීවත්ව සිටින අය. නොබ හැම කෙනෙක්ම ඇවිල්ලා සුද්ධවන්තයෙක්. හොඳ අපලසන්නාදයක් දෙමු. ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න මම සුද්ධවන්තයෙක්. ඔබ සුද්ධවන්තයෙක්. කොහොමද සුද්ධවන්ත බවට පත් වෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ ලේඛන කොටගෙන. ක්‍රිස්තුස් වහන්සේ වැගරෝ අති අනිල නිර්මල කර්ණ කොටගෙන ඒ නිර්මල ලේවලින් නොබව මාව උන්වහන්සේ මිලේට ගත්තා. අද නොබත් මාත් ඇවිල්ලා සුද්ධවන්තයෝ මැරිච්ච අය නොවේ. ඒ සුද්ධවන්තයන්ට වර්ධ තබනවා. ඒ නිසා තමයි අපි හැම මොහොතකම අපි දෙවියන් වහන්සේ සමග අපි හැසිරෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ සමග හැසිරෙන්න නම් ඒකට තමයි අපිට දීලා තියෙන සුද්ධාත්මයන් වහන්සේ නැමැති අත්තිකාරමක්. ඒ නිසා තමයි ලියවිල සඳහන් කරන්නේ අපි ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන්න මිදීම දවස දක්වා උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිව මුද්‍රා කරලා තිබෙනවා. ඒ නිසා ලියවිල අපට අවවාද කරනවා ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න. එවිට නොබලා මාංශයේ තෘෂ්ණාවල් සම්පූර්ණ කරන්නේ නැත. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි මාංශයේ තෘෂ්ණාවල් සම්පූර්ණ කිරීම තමයි යක්ෂයට අපේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. අපි ගැන වරද තබනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ ස්වාමීන් වහන්සේ තුළ හැසිරෙන අයට වරද තබන්න කාටවත් බෑ. එනිසා අපි ඇවිල්ලා මේ අලුත් කුසල තුල සිටින අපි ඇවිල්ලා අඬන්න ඕනේ නෑ, වැළපෙන්න ඕනේ නෑ. සමහරු කියනවා
යාකොබ් ස්වාමීන් වහන්සේ සමග පොරබැදුවා. අපිත් පොරබදලා යාඥා කරන්න ඕනේ. ඒ පොරබදන්නේ. නුඹ පොරබදලා යාඥා කරන්න එපා. පොරබදලා යාඥා කරන උත්තර දෙන්නේ නැහැ. ඒ යාකොබ් පොරබැදුවේ පරණ කිව්සුමේ. ඒ පරණ කිව්සුමේ යාකොබ් පොරබැදුවේ. අපි අද සිටින අලුත් කිව්සුමේ. අද අපි පොරබදින්න ඕනේ නෑ. ලියවිලි සඳහන් කරන රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපි යුතුය සයාඥා කරන්න දන්නේ නෑ. නමුත් ආත්මයන් වහන්සේ කිව නොයගේ කෙදිරිකයන් තුලින් අපෝදේ සාමෙදී හත්කාරකම් කරනවා. හොදාන්වල සමාදයක් දෙන්න. ඔබ පොරබදන්න එපා. ආත්මයන් වහන්සේ අපි වෙනින් පොරබදනවා. හාලෙලූයා. අද අපි පොරබදන්න ඕනේ. ගහක පොරබදුවා කියලා අපි පොරබදන්න ඕනේ. දාවිත් නැතුවයි කියලා අපි නටන්න ඕනෙත් නැහැ. ප්‍රියදර සහෝදරිය. ඒ නිසා අපි ඇවිල්ලා අතිශයින් ජයගත්තා වූ සෙනග මේ අතිශයින් ජයගත්තා වූ සෙනගව වර්ධ තබන්න කාටවත් බෑ. නමුත් අපිට ලියවිල්ලේ යම් අනුශාසන අපිට දෙනවා. අපි පෙරලා ගමු කොලොස්සේ පොතට. අපි කොලොස්සේ පොතට පෙරලා ගමු. අලුත් යුස්ම කොලොස්සේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඉඳලා අපි බලනවා. එමෙවින් නුඹලා ස්වාමී ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිගත් ලෙස උන්වහන්සේ තුල මුල් ඇද ගොඩනගන ලදුව. අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට වැඩක් නැහැ. මුල් ඇද ගොඩනගෙන්න ඕනේ. මුල් ඇද ගොඩනගෙන අපි ගහක් හිටේවට වැඩක් නැහැ. ඒ ගහේ මුල් ඇල්ලුවේ නැත්තම්. මම පාස් බෝල් එකේ ඉඳන් ගෙනලා නික පැල වගේක් හිටේවා අතු වගේක්. දළු දාගෙන ඉඳන් ඒක මැරිලා. මොකද මුල් ඇදලා නැහැ. මුල් අදින්න ඕනේ. මුල් අදින්න ඕනේ. පියාණන් සහෝදරයා සහ ක්‍රිස්තුස් වහන්සේ සමග අපි පිළිගත් ලෙස උන්වහන්සේ තුළ මුල් ඇද ගොඩනගෙන ලදුව. අපි මුල් ඇද ගොඩනගන්න ඕනේ. අපි මුල් ඇද ගොඩනගන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචන තුලයි. දෙවියන් වහන්සේගේ වචනේ අපි හැම මොහොතකම අපි අනුභව කරනවා නම් ඒක තමයි යේසුස් වහන්සේ අපිට කියන්නේ. ඉල්ලන්න කියලා. දවස්වතා භෝජනය. ස්වාමීන් වහන්සේගේ ආඥාව තුල ස්වාමීන් වහන්සේගේ ආඥාව තුල මම ඔබට මීට ප්‍රතිපත් කියලා ඇති. මේ ආඥාව තුල දවස්වතා භෝජනය කියලා අපි මේ උදේ කෑම, දවල් කෑම, රෑ කෑම ඉල්ලන්න නෙමෙයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ දන්නවා අපිට අවශ්‍ය කරන දේ. අපි කුරුල්ලන්ට වඩා වටිනවා. නමුත් උන්වහන්සේ දෙන්නම් කිය දවස්වතා භෝජනය කියන්නේ කුමක්ද? දවස්වතා භෝජනය අද අපට දෙනු ලැබේවා. මනුෂ්‍ය ජීවත් වෙන්නේ රොටි පමණකින් නොවේ. මනුෂ්‍ය ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ මුඛයෙන් නික්මෙනා සියලු වචන වලින්. අපි දවස්වතා ඉල්ලන්න ඕනේ ස්වාමිනේ අද දවසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන වචනය. උදේ කරුණාව අලුත් වුණා. ඒ කරුණාව තුල ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරන වචනය. ඒ වචනේ තුල අපේ ජීවිත ගොඩ නගා ගන්නවා නම් අපේ ජීවිතේ මුල් අදිනවා. සුද්ධවන්තයේ සම්පූර්ණත්වය ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත ප්‍රමාණයට වර්ධනය වීමයි. පියාණන් සහෝදරයා සහෝදරිය අපි ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත ප්‍රමාණයට වර්ධනය වෙලා නැත්නම් අපේ ජීවිතය තුල මුල් ඇදලා නැහැ. අපේ ජීවිතේ ලස්සනයි තියෙන්නේ. අද කිතුණු ජීවිත තියෙනවා බලද්දි හරිම ලස්සනයි. නමුත් සමහර වෙලාවට මුල් ඇදලා නැහැ. අර ජේසුස් වහන්සේට බඩගිනි වෙලා උන්වහන්සේ කෑ මොහොයකින් කොහාම එද්දි උන්වහන්සේ අර අත්තික්ක ගහ දැකලා අත්තික්ක ගහ ළඟට ආවේ යම් කිසි දෙයක් උන්වහන්සේ ලබා ගන්න. නමුත් තිබුණේ නැහැ. ඒ ගහට උන්වහන්සේ ශාප කළා. ඒ ගහ ලස්සනට වැඩිලා කඳ තියෙන හොඳට. නමුත් ඵලදාව නැහැ. අපේ ජීවිතය තුළ ස්වාමියා ඵල සොයමින් එනවා. අපේ ජීවිතය තුළ තිබෙන්න ඕනේ ඵල. පියාණන් සහෝදරයා සහෝදරිය අපේ ජීවිතය තුළ ඵල ඇති වෙන්න නම් අපි ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන්න ඕනේ. ඒකනේ යේසුස් වහන්සේ යොහන්තුමාගේ සුභ ආරංචියේ මිදි වැල ගැන උපමාව කිව්වේ. එතන ඉඳන් කියනවා මේ පියාණන් වහන්සේ නැමැති ගොවියා යේසුස් වහන්සේ නැමැති මිදි වැල පැල කළා. ඒ මේ පියාණන් වහන්සේ නැමැති ගොවියා යේසුස් වහන්සේ නැමැති මිදි වැල පැල කළේ උන්වහන්සේ කියනවා මා තුල සම්බන්ධ වෙලා බොහෝ ඵලදාන පිණිසයි. මේ මිදි වැල අපි සම්බන්ධ වෙන්න අපේ ජීවිතේ ඵල දවන්න නම්
උන්වහන්සේ කියනවා නුඹලා ඵල ධර්ම පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් අපි පිටිවැල් සම්බන්ධ වෙලා නැත්නම් අපේ ජීවිතේ අපිට ඵල දරන්න බෑ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය අපිට උන්වහන්සේ සමග හැසිරෙන්න බෑ. මේ පියාණන් වහන්සේ නැමැති ගොවියා යේසුස් වහන්සේ නැමැති මිදිවැල් පැලකලේ ඒ වැලට සම්බන්ධ වෙලා අපි ඵල දරන්න පිණිසයි. උන්වහන්සේ ඵල සොයමින් එනවා. උන්වහන්සේ ඵල සොයමින්දී අපේ ජීවිතය තුළ තියෙන ඕනේ ඵල. ප්‍රියතර සහෝදරයා අපි මුල් ඇද පිටන්න ඕනේ. නොබලාට ඉගැන්වූ ලෙස නොබලාගේ ඇදහිල්ලේ පීඩා බොහෝසෙන් ස්තුති දෙමින් උන්වහන්සේ තුළ හැසිරියන්න. මෙන්න අලුත් යෝසුවලත් කියන උන්වහන්සේ තුළ හැසිරෙන්නලු උන්වහන්සේට ස්තුති දෙමින්. උන්වහන්සේට ස්තුති දෙන්න නම් අප තුළ තිබෙන්න ඕනේ නිදහස් මනසක්, නිදහස් ආත්මයක්. අපි තුළ තිබෙන නිසංගකම හේබ්‍රෙව කතුවරයා ලියනවා අපි නිසංගකම ඇතුව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සිංහාසනේ පාමුලට ළඟා වෙමු. නිසංගකම ඇතුව. එහෙනම් නිසංගකම ඇතුව අපි සිටින්න නම් උන්වහන්සේට ස්තුති දෙන්න නම් ස්තුති දෙමින් උන්වහන්සේ සමග හැසිරෙන්න නම් අපි පියාණන් වහන්සේ සමග අපි සමද වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදර අටවෙනි පදේ ඉඳන් කියනවා ක්‍රිස්තුස් වහන්සේට එකක නැත්තව මනුෂ්‍යගේ පරම්පරාගත නියෝගවලත් ලෝකී ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පඬිතකමද හිස්සු රැවටිලිකාරකමද කර්ණ කොටගෙන නොබලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිතන ඇටියට බලා ගන්න. ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන අයව කොල්ලයක් කරගන්න උත්සාහ කරනවා. මම ගියදත් අපිට කිව්වා. පේත්‍රසේල යේසුස් වහන්සේ සමග එකට සිටපු කෙනෙක්. නමුත් සාතන් ඉල්ලනවා යේසුස් වහන්සේගෙන් පේත්‍රස්ව ගෝධුව බීජයෙන් පොළන්න. කාගෙන් ඉල්ලන්නේ යේසුස් වහන්සේගෙන් ඉල්ලන්නේ? යේසුස් වහන්සේ කියනවා සිමියෝන් සිමියෝන් නුඹ ගෝධුව බීජයෙන් පොළන්න සාතන් මගෙන් ඉල්ලුවා. නමුත් නුඹගේ ඇදහිල්ල නැති නොවන පිණිස මම නුඹ උදෙසා යාඥා කළා. එසා අපේ දිනුම සෝතන් කරගන්න කිසිවෙකුට ඉඩ දෙන්න නරකයි. මෙතන ඉඳන් කියනවා ක්‍රිස්තුස් වහන්සේ එකක නැත්තව මනුෂ්‍යගේ පරම්පරාගත නියෝග අද ආදම තුල තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ එකක නැත්තව පරම්පරාගත නියෝග අද සමාජෙ කිතුණු ජීවිතයට ඇවිල්ලා බෞද්ධිස්ම වෙලා තාමතර ආගමික සම්ප්‍රදාය වල යට වෙලා තාමත් ආගමික මනස තුල ඒවට ගරුබුමන් කරනවා. නොදැනුවත්වම කොල්ලයක් කරගෙන තිබෙනවා. දන්නේ නැහැ මං කිව්වේ සමහරු දැනගෙන නොදන්නා කමෙන් ශාපයට ලක් වෙලා තිබෙනවා. සමහරු දැනගෙන ශාපයට ඇතුල් වෙලා තිබෙනවා. අකීකරුකම නිසා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ නිසා ලියවිලි අපිට සඳහන් කරනවා. තිබෙන පඬිතකම්ද ඉස්සු රැවටිලි කාර්කමද කර්ණ කරගෙන නොබලයා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලා ගන්න. අපේ ජය පරාජයට පත් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. මොකද කිතුණු ජීවිතේ හැම දෙයක් තියෙන අප තුලයි. දෙවියන් වහන්සේ ඇවිල්ලා බලෙන් අපේ ජීවිතේ අනේ මේ දේ කරන්න කියන්න එපා. මොකද උන්වහන්සේ අපිට ඥාන මොලයක් දීලා තිනවා. අපි ඥාන මොලේ අපි පාවිච්චි කරන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ළඟ වෙද්දී උන්වහන්සේ අපිට ප්‍රඥාව දෙනවා. ප්‍රඥාව තුල තමයි අපිට ස්වාමින් වහන්සේ සමග ගමන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ප්‍රඥාව. දෙවියන් වහන්සේ ඊළඟ ප්‍රඥාව අපිට ප්‍රඥාව අවශ්‍යයි. මේ මහා බල සම්පන්න සලමන් රජතුමා ඊශ්‍රායලයේ තුන්වෙනි ශ්‍රේෂ්ඨතම රජතුමා දෙවියන් වහන්සේ දේව මාලිගාව හදන්න තෝරාගත්තා වූ සලමන් රජතුමා දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ තුන්වෙනි රජ වශයෙන් පත් කළාම මොනවද දෙවියන් වහන්සේ කිව්වේ? දෙවියන් වහන්සේ ඇහුවා නුඹට මොනවද ඕනේ? ඔවුන්ගේ ඔබ වහන්සේගේ මහත් වූ සෙනග පාලනය කරන්න මට ප්‍රඥාව දෙන්න. දෙවියන් වහන්සේ කියනවා මගේ රත්තරන් රිදී මුතුමැණික් ඉල්ලුවේ නැහැ. මගේ සෙනග පාලනය කරන්න ඔබ ඉන්නේ ප්‍රඥාවයි. සලමෝන් ඇවිල්ලා ප්‍රඥාවන්තයන්ගෙන් ප්‍රඥාවන්තයා. ප්‍රියාදර සහෝදරයා සහෝදරි ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවන්තයා. දෙවියන් වහන්සේ උට එතරම් ප්‍රඥාවක් දුන්නා.
අපි ඉල්ලන්න ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. අපිට ප්‍රඥාව නැත්නම් අපේ දිනුම පරාජයට පත් කරන්න සතුරා නොඑක් ආකාරයේ වෙස් මුණු දාගෙන පැමිණෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. ආත්මික මනස අපේ ජීවිතවලින් කැඩෙන්න ඕනේ. ආගම කියන්නේ ශාපයක්. ඒ ආගම ශාපයක් වෙන්නේ. මොකද මනුෂ්‍ය කැමති දෙවියන් වහන්සේට ලං වෙන්න. දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න ආසයි කැමති. නමුත් ආගමෙන් මොනවාද කරලා තිබෙන්නේ? යම් කිසි බාධක දාලා තිබෙනවා. දෙවියන් වහන්සේ වෙතට එන්න බැරි වෙන පිරිස ආගම විසින් මනුෂ්‍යයන්ට දාලා තියෙනවා නීති. මේ නීති කනාගෙන මනුෂ්‍යයා එන්න බැරි නිසා ඔවුන් කොහොමද කරන්නේ? සැබෑ වූ සත්‍යතාවේ මාර්ගය පැත්තකට දාලා ආගමික සම්ප්‍රදායන්ට යට වෙලා ජීවත් වෙනවා. ඒක ශාපයක්. ත්‍යාග සහෝදරය සහෝදරිය. ඒ නිසා ඔබ කොල්ලයක් කරගන්න දෙන්න එපා ආගමික සම්ප්‍රදායන් වලින් පරම්පරාගත නියෝග වලින්. ත්‍යාග සහෝදරය සහෝදරිය. නාවිනි පදේ නම් කියනවා මක්නිසාද උන්වහන්සේ තුල දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේ. සියලු අධිපතිකමේද බලයේද ඉසමන උන්වහන්සේ තුල නොබලා පූර්ණව සිටින්නෝ. යන්නේ බයිබල් පදයට ඉරක් ගහගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි පූර්ණව සිටින්න ඕනේ. කවුද උන්වහන්සේ? කවුද උන්වහන්සේ? සියලු අධිපතිකමේද බලයේද ඉසවන උන්වහන්සේ තුල පූර්ණව සිටින්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා, උන්වහන්සේ තුල පූර්ණව සිටිනවා නම්, සම්පූර්ණ සිතක් ඇතුව සිටිනවා නම්, මේ දෙකලේකම් පොතේ විඳන් කියනවා ස්වාමීන් වහන්සේ තුල සම්පූර්ණ සිත් ඇති මනුෂ්‍යයට පිහිටවන පිණිස. ස්වාමීන් වහන්සේ සමග හැසිරෙනවා නම්, ඔබ ස්වාමීන් වහන්සේ සමග සම්පූර්ණ සිතක් ඇතුව සිටිනවා නම්, ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ තුල සම්පූර්ණ සිත් ඇති මනුෂ්‍යයට පිහිටවන පිණිස දෙවියන් වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළවේ ඔබ බුදුවන්නේ. ඒකනේ අපිට අනුතරක් කරන්න කාටවත් බැහැ. අපිට අනුතරක් කරන්න කාටවත් බැහැ. ඔබ හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව නොබට මට අත ගහන්න කාටවත් බැහැ. පරණගසම කාලේ යෝබ්ව බව පරීක්ෂා කරන්න සාතන්ට යන්න උන ස්වර්ගයට දෙවියන් වහන්සේගේ අවසර ගන්න. දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව දෙවියන් වහන්සේගේ දරුවන්ට මුකුත් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ දරුවන්ට සීරිමක්වත් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව. අපි ස්වාමීන් වහන්සේ තුල පූර්ණව සිටින එක තමයි අපිට තිබෙන ජයග්‍රහණය, රැකවරණය. ඒකයි මම ඔබට නිතරම කියන්නේ අපිට භයානක අනතුරු වෙන්නේ නැහැ කියලා. ඒකයි මම ඔබට නිතරම කියන්නේ අපි ආයාලේ මැරෙන්නේ නැහැ කියලා. ඒකයි මම නිතරම ඔබට කියන්නේ අපි භයානක ලෙඩ රෝගවල අපිට වැළඳිලා අපි මිය යන්නේ නැහැ කියලා. ඒ හේතුව දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව අපිට මුකුත් කරන්න බෑ. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ආවරණය වෙලා අපි තේජස ඇතුව සිටින්නේ. තේජස ඇතුව සිටින්න. දෙවියන් වහන්සේ කාන්තාර ගමනේදී සීනායි කන්දේ ව්‍යවස්ථාව දෙන්න. මෝසෙස් කිව්වා මෝසෙස් මම තේජස ඇතුව මම සීනායි කන්දේ පැමිණෙනවා. ඔබ සීමාවල් තබන්න. මනුෂ්‍යව දවස් 3ක් සූදානම් කළා. දෙවියන් වහන්සේ කියන කන්දේ සීමාවල් තබන්න. ඒ සීමාවල් පසු කර කවුරු හරි එනවද? ඔව් සැබවින්ම මරණු ලබනවා. සතෙක් කරේ මේ කන්දේ ඇපුණොත් සම්පූර්ණ මරණු ලබනවා. ත්‍යාග සහෝදරය සහෝදරිය. මෝසෙස් සීමාවල් දැම්මා. දෙවියන් වහන්සේ ගර්ජනා මැද තේජස ඇතුව සීනායි කන්දට උන්වහන්සේ පැමිණියා. මෝසෙස් උන්වහන්සේව සම්මුඛ වුණා. රෑ 40ක් දවල් 40ක්. එදා තමයි දෙවියන් වහන්සේට පෙර දැනගන්න දුන්නේ. මොකද මෝසෙස් දන්නේ නැහැ ආදම් කවුද කියන එක. මෝසෙස් ඉපදෙන්න ඉස්සෙල්ලා වෙච්ච දේවල් ලැබීම ගැන ඔව් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔව්ට පෙර දැනගන්න දුන්නා. මේ දවස් 40 තුල ඒ දවස් 40 පෙර දැනගන්න තුල තමයි ඔව් උප්පත්ති පොත ලියන්නේ.
प्रियादर सहोदरයා सहोदरिය තේජස ඇති උන්වහන්සේ සීනයි කන්දරේ පැමිණියා. මෝසෙස් සමග රෑ 40ක් දවල් 40ක් උන්වහන්සේ කතා කළා. සීනයි ව්‍යවස්ථාව දුන්නා. දැන් සීනයි කන්දෙන් බැහැලා එද්දී සෙනගන මෝසෙස් දිස බලන්න නොහැකි බව සුද්ධෝ ලියවිලි සඳහන් කරනවා. වැස්මක් තිබුණා. මෝසෙස් දෙස කවුරු බලද්දි බල්ලා අහක බලාගත්තා. මොකද ඔවුන් තුල තිබුණා දෙවියන් වහන්සේගේ තේජස. प्रियादर सहोदरයා सहोदरी අපි උන්වහන්සේගේ තේජස ඇතුව සිටින්න ඕනේ. අපි උන්වහන්සේගේ තේජස ඇතුව සිටින්න අපි උන්වහන්සේ සමග හැසිරෙන්න ඕනේ. අපි උන්වහන්සේගේ තේජස ඇතුව සිටින්න නම් අපි උන්වහන්සේගේ ලේ වලින් ආවරණය වෙන්න ඕනේ. ඒ විට අපේ ජීවිතේට නපුර පැමිණෙන්නේ නැහැ. නපුර පැමුණුනම් ඒක ආපස්සට යනවා. ඒකයි ගීතවලිය අනුව කියන්නේ නුඹ දුෂ්ටයාගේ විපාකේ දකින්නවා පමණයි නුඹට ලන්නවන්නේ. හොඳ ප්‍රසන්නාදයක් දෙමු. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි කොතරම් ජයග්‍රහයකද? අපි දුෂ්ටයාගේ විපාකේ දකින්නවා විතරයි. අපිට ලංවන්නේ නැහැ. ඒ හේතුව අපි තේජසයි අපි දකි. අපි දකි විනාශවල දකි. වසංගත රෝග දකි. භූමිකම්පාවල් දකි. නමුත් අපිට ලංවන්නේ නැහැ. ඒ හේතුව අපි සිටින්නේ තේජස ඇතුළයි. අපි උන්වහන්සේට අසහාය වස්තුවක් කොට උන්වහන්සේ අපිව තෝරගෙන අපි කොච්චර ජයග්‍රාහයකද මේ ජයග්‍රාහයක දෙවියන් වහන්සේව අතහැරලානේ උන්වහන්සේගේ සිත රිදවලානේ අද මිනිස්සු මානසික තෘෂ්ණාව කරා මිනිස්සු පියවර තබන්නේ. ඥාතර සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේ සමග හැසිරෙන්න ඕනේ. අපි තේජස ඇතුව සිටින්න ඕනේ. අපි පිසසාංශගේ ලේ වලින් ආවරණය වෙලා සිටින්න ඕනේ. අපි අතිශයින් ජයගත්තා වූ සෙනග. අතිශයින් ජයගත්තා වූ සෙනග. අපි තවදුරටත් සුදු ලියවිලි බැලුවොත් එහෙම. දැන් කියනවා 11 වෙනි පදේ. නොබලා පූර්ණම සිටින්නෝය. අතින් නොකල චර්මච්ඡේදනයක් වන මාංශයේ ශරීරයේ පහකිරීම නැමැති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මච්ඡේදනයේ උන්වහන්සේ නොබලා තුර චර්මච්ඡේදනය කරනු ලැබුණේ. නොබ චර්මච්ඡේදනය වෙලා ඉන්නේ. ඊස්ලාම් වල චර්මච්ඡේදනය වෙනවා. ඊස්රායල් වල චර්මච්ඡේදනය කරනවා. ක්‍රිස්තුස් වහන්සේව චර්මච්ඡේදනය කරලා තිබුණා. ගෝලයන්ව චර්මච්ඡේදනය කරලා තිබුණා. එනයි අපි චර්මච්ඡේදනය වෙන්නේ නැත්තේ. අපි චර්මච්ඡේදනය වෙන්නේ නැත්තේ. කවුරුද ඉක්මනින් පෙරල ගන්න වීතිය කතාවේ 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියවන්න. සභාවේ කෙනෙක් ඉක්මනට වීතිය කතාවේ 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ මෙතන කතා කරනවා සුදු පාල්කුමා චර්මච්ඡේදනය ගැන. ක්‍රිස්තුස් වහන්සේගේ චර්මච්ඡේදනය ගැන කතා කරනවා. අපි චර්මච්ඡේදිතෝ කියලා නම් කියනවා. එනවා අපි චර්මච්ඡේදනය කරනවද තියෙන්නේ? කවුරුද කියවන්න බලන්න. වීති කතාවේ 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ජීවතර පිණිස නුඹේ සිතින්ද නුඹේ ආත්මයෙන්ද නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේලා ප්‍රේම කරන හැටියට නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ නුඹේ සිතද නුඹේ දරුණු පුරන්ගේ සිත චර්මච්ඡේදනය කරනවා. ආමෙන්. උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාවගෙන් කිව්වා මම නුඹලා සමග අලුත් කිවිසුමක් ඇති කරනවා. මගේ ව්‍යවස්ථාව නුඹලාගේ සිත තුළ ලියනවා. ඥාතර සහෝදරයා සහෝදරිය අද අපිව චර්මච්ඡේදනය කරලා තිබෙනවා. අපිව චර්මච්ඡේදනය කරලා දෙන්නේ කුමකින්ද? සුද්ධාත්මයන් වහන්සේ තුලිනුයි. නුඹ ජීවත් වන පිණිස නුඹගේ මුළු සිතින්ද නුඹගේ මුළු ආත්මෙන්ද නුඹගේ මුළු බුද්ධියෙන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන හැටියට උන්වහන්සේ නුඹගේ සිතද නුඹගේ දරුණු මුරුමුරන්ගේ සිත චර්මච්ඡේදනය කරලා තිබෙනවා. අද අපිව චර්මච්ඡේදනය කරලා තිබෙනවා. අද අපි හැම කෙනෙක්ම ඇවිල්ලා චර්මච්ඡේදිතෝ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතේ බාර දුන්නු දවසේ අපි ස්වාමීන් වහන්සේ තුල ඒ ගැලපේ ප්‍රීතිය ලැබුණු දවසේ අපි උන්වහන්සේ චර්මච්ඡේදනය කළා. පිටින් නෙමෙයි අපේ සිත චර්මච්ඡේදනය කළා. අපි ජීවත් වන පිණිස දැන් කියන්නේ ඒකයි. නුඹ ජීවත් වන පිණිස උන්වහන්සේ නුඹගේ සිතද නුඹගේ දරු මුරුමුරන්ගේ සිත චර්මච්ඡේදනය කළා. එනම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ජයග්‍රහයක සෙනග මේ ජයග්‍රහණය නැති කරන්න කිසිම දෙයකට දෙන්න එපා.
අපි ශාපෙන් නිදහස් වුණා සෙනග. අපි ජයග්‍රහණය තුල ප්‍රීතිමත් වෙන සෙනග ක්‍රිස්තුස් වහන්සේ ඉක්මනින් පැමිණෙනවා. ඒ ජයග්‍රාහක සෙනග, ඒ ජයග්‍රාහක සභාව ගෙන යන පිණිස අපි ඒ ජයග්‍රාහක සභාවට අපි අයිති වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී උන්වහන්සේ සමග යන්න සූදානම් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ සමග හැසිරෙන්න ඕනේ. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරනසේක්වා. අපි ගායනා කරමු. ඔබ මගේ මා ඔබේ දින් සංවිධානයේ. හාලෙලූයා දෙවියන් වහන්සේ. ඒ ගීතකාරයන් කියන්නේ උන්වහන්සේ ඔබ මගේ මා ඔබේ දිවි සංවිධානයේ. උන්වහන්සේ අපේ මනමාලයා. අපි උන්වහන්සේගේ මනමාලිය. අපි මේ ගීතකාව ගායනා කරමු. පරණ ගීතකාව. අවුරුදු 50 60ක් විතර පරණ ඇති මේ ගීතකාව. අපි ගැලවීම ලැබු කාලෙත් අපි මේ ගීතකාව කිව්වා. පරණ ගීතකාව. Namaskar. වචනය හැම කෙනෙක්ගේම සිත් තුළ පළදරලා ස්වාමිනේ කිසිවෙකුට කොල්ලයක් කරගන්න ඉඩ නොදී ඔබ වහන්සේ සමග හැසිරෙමින් තේජස ඇසුව සිටමින් ස්වාමිනේ මේ පොළවේ ජීවිතේ භුක්ති විඳිමින් මේ ජීවිතෙන් පස්සේ ස්වාමීන් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී ඔබ වහන්සේව වළංගුල්දී සම්මුඛ වෙලා මේ ජීවිතෙන් පස්සේ සදාකාලික ස්වර්ග රාජ්‍යක සැපත භුක්ති විඳින්න අද වචනේ කර්ම කොටගෙන වචන ඇසුව සියල්ලන්ට ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. පාස්ටර් වෝල්ටර්
සපල් ඔව් සම්මාදම්.